ආරම්භ කිරීම සඳහා ගෞරවයෙන් යුක්තව ආරාධනා කරමු පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යමකං නාම රූපංච උබෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිතා ඒකස්මින් බිජ්ජමානස්මින් උබෝ බිජ්ජන්ති පච්චයාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ලංකාවාසී ලෝකවාසී සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් net fm සිත්නෙත් අසපුවෙන් ඉරිදා දිනේ ගලා හැලෙන උතුම් සදහම් වර්ෂාවින් තෙමි මෙලව යහපත් ජීවිතයක් බවට පත් කර ගැනීමේ අරමුණෙන්, පරලෝක ජීවිත සුවපත් ජීවිත බවට පත් කර ගැනීමේ අරමුණෙන් කොයි කවුරුත් සෝදානම් වෙන්නේ උතුම් වූ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වය අරගෙන කටයුතු කරන්නේ වැලිගම උඩුකාව පතිරේකා නිවසේ පදිංචි අයිරාංගනී ලියනපතිරණ මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රාර්ථනාවන් සඳහන් කරලා තිබ්බත් ධර්මදේශනාව අවසානයේදී නම් ගම් සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීමේ පරමාර්ථයෙන් ධර්මදේශනාව ආරම්භ කිරීමට ඒ පිළිබඳව සිහිපත් කිරීම නවත්තනවා. පින්වත්නි, ගිය සතියේ සිත්නෙත් අසපු ඔබ ශ්‍රවණය කරා නම් ඔබට ගිය සතියේ ඉරිදා සිත්නෙත් අසපුවෙන් අපි දේශනා කළා බොහොම වටින ගම්බීර සූත්‍රයක්, උද්දේශ විභංග සූත්‍රය කියලා. මේ සූත්‍රයේ පින්වත්නි ගිය සතියේ සාකච්ඡා කරන්නට යෙදුනේ බොහොම සරල පැතිකඩක්. ඒ කියන්නේ ගිහි ජීවිතයේ ඉඳන්ම උද්දේශ විභංග සූත්‍රය එකතු කරගන්නේ කොතනද කියන කාරණාව. හැබැයි අපි කල්පනා කළා එයින් පසුව අපිට බොහෝ දෙනෙක් කියපු කාරණාත් සමග මේ පිළිබඳව තියෙන මේ උද්දේශ විභංග සූත්‍රයට අදාළ ගම්බීර ධර්ම කරුණුත් එකින් එක ඔබට දිගහැරලා විස්තර කරලා නාම රූප ධර්මතා පිළිබඳව නිවැරදි වැටහීමක් ඇති වෙන ආකාරයේ ධර්මදේශනා කිහිපයක් සිද්ධ කරන්න. පිළිගන්නේ ඔබට මතකයි නම් උද්දේශ විභංග සූත්‍රයේ භාගතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි භික්ෂුවක් නැත්නම් සසර බිය දකින්න කෙනෙක් මානසිකාරයක් කරනවා නම්, කියන්නේ මොනවා හරි කල්පනා කරනවා නම් ඒ කල්පනාවෙන් කාරණා තුනක් ප්‍රහීන වෙන්න ඕනේ. එකක් තමයි ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියයන් හරහා ලෝකයට තියෙන ඇලීම දුරු කරගන්න ඕනේ. ලෝකයේ පිළිබඳව තියෙන වෙලීම දුරු කරගන්න ඕනේ. එවැනි මානසිකාරයෙන් භික්ෂුව යුක්ත වෙන්න ඕනේ. පින්වත්නි, මේ කියන්නේ බැඳීම් දුරු කරගන්න කියන එක මානසිකයි. මේ කායිකව අතහරින්න කියලා එකක් නෙමෙයි මේක කියන්නේ. හොඳට තේරුම් ගන්න. තමන්ගේ මානසික මට්ටමින් මේ යථාර්ථය තේරුම් අරගත්තු කෙනෙක් මේක අතහරිනවා. එහෙම නැති අනිත් හැමෝම මේක එල්ලිලා පැටලිලා ඉන්නවා. දෙවෙනි කාරණාව තමයි ධානාදී උත්තරීතර සැපයන්ගෙන් ලැබෙන ප්‍රීතිය සැපය. එහි ඇලෙන්නෙත් නැතුව. يعني එවැනි ඇලීම් වල සැපවල නැවතෙන්නෙත් රැඳෙන්නෙත් නැතුව එවැනි උත්තරීතර ඇලීම් පවා ඉක්මවා යන්න, ඒවත් ජීවිතේ එතනත් රැඳෙන්නේ නැතුව ඒවත් ඉක්මවාගෙන ගිහිලා ලබන්න පුළුවන් අවබෝධයක් ලබන මානසිකාරයක් විය යුතුයි. බලන්න පින්වත්නි, මේක කොයිතරම් ගැඹුරුද කියලා. අංක 3 තමයි ඔබට අද විස්තර කරන්න ලෑස්ති වෙන කාරණාව. විඥානය නැත්නම් සිත කියන එක. අපි ගියවර මේ පිළිබඳව අවසාන විනාඩි කිහිපෙදී සාකච්ඡා කළා. සිත තමාගේ යයි නොගැනීමෙන් යම්කිසි කෙනෙක් මේ ලෝකයේ ආශාවන් ප්‍රහීන කරනවද, බයක් තැතිගැන්මක් නැති කරගන්නවද, එවැනි මානසිකාරයක
භික්ෂුව යෙදිය යුතුයි කියන එක භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කළා. පින්වත්නි, එතකොට දැන් ඔබට මේ කියන එක තේරෙනවනේ. යම්කිසි මානසිකාරයක් කරනකොට අපිට ඉන්ද්‍රියයන් හරහා ලෝකයට ඇලී යාම නවතින්නත් ඕනේ. ලෝකේ පැටලීම නවතින්නත් ඕනේ. ධානාදී සැපවල රැඳීම නවතින්නත් ඕනේ. ඒ විතරක් නෙමෙයි, සත්ත්ව පුද්ගල භාවයෙන් තොර, කියන්නේ මනුෂ්‍ය ශරීරය කියන එක නාම රූප දෙකක් විතරයි කියලා දැකලා, ඒවා එකිනෙක බැඳී පවතින ක්‍රියාවලියක් යයි කියලා දැකලා සත්ත්ව පුද්ගල භාවයෙන් තොර වෙන්න ඕනේ. නිස්සත්ත්ව, නිජ්ජීව, ශුන්‍ය කියන තැන් වලටපත් වෙන්න ඕනේ. එවැනි අවබෝධයක් ආපු කෙනෙක් පින්වත්නි, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී දුක්ඛිත තත්වයන් මේ ලෝකේ ඉක්මවනා කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. පින්වත්නි, මේ කියපු කාරණා ඔළුවේ තියාගන්න ඕනි නෑ. හැබැයි මෙතනින් එහාට කියලා දෙන කාරණා පිළිබඳව නම් මගේ පින්වතුන්ලා මීට කලින් අහලා නැත්තම් අද ඉඳන් අහන්න පටන් ගන්න ඕනි. ගැඹුරුයි කියලා හිතන්නේ නැතුව, ගැඹුරුයි කියලා හිතුනොත් නැවත නැවත මේවා ශ්‍රවණය කරලා මේ දේවල් ලියා ගන්න ඕනි. කොහොමත් එකපාරින් මේවා තේරෙන්නේ නැහැ. එහෙම ලියා ගත්තොත් පින්ගන්නේ එහාට පුළුවන් වෙනවා සංසාරගත ගැටලුව ලියා ගන්න. සාංශාරික ප්‍රශ්නේ ලියා ගන්න. මගේ පින්වත්නි, මේ බලන්න. මිනිසයා කියන කෙනාව අපි කවුරුත් වරදවා තමයි අරන් තියෙන්නේ. කියන්නේ සත්වයා සත්පුද්ගල නාමයෙන් සත්පුද්ගල භාවයක් ආරෝපණය කරලා ඒකේ කෙනෙක් ඉන්නවාය. ඒ කෙනා මමය, මගේ පුතාය, මගේ අම්මය කියලා වැරදීමකින්මයි මේ ලෝකේ අපිට අහුවෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයා ගැන නැත්තම් මිනිසයා ගැන. දැන් පිංගුතුල්ලා හිතන්නකෝ මේ කියන්නේ තමන් ගැන කියලා. අපේ රූපය මෙහෙම තියෙනවා. ඔන්න අපි ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනි කාරණාව මේක ස්කන්ධ පහක් විතරයි. ඒ කියන්නේ පංචස්කන්ධයක් විතරයි. මොනවද ස්කන්ධ කියන්නේ? ස්කන්ධ කියන්නේ මගේ පින්වත්නි ගොඩවල්. ගොඩ එකතු වුනහම අපි කියනවා ඒවට ස්කන්ධ කියලා. ශරීරය ගැන භාගතුන් වහන්සේ දේශනා කරනවා රූප ස්කන්ධයක් කිය, වේදනා ස්කන්ධයක් කිය, සංඥා ස්කන්ධයක් කිය, සංකාර ස්කන්ධයක් කිය, විඥාන ස්කන්ධයක් කිය. ඔබට තේරෙනවනේ මම මේ කියන එක? මිනිස්සයා කියලා කියන්නේ රූප ගොඩක් විතරයි. මේ බලන්නකෝ. වේදනා ගොඩක් විතරයි. සංඥා ගොඩක ක්‍රියාකාරීත්වයක් විතරයි. සංස්කාර රසක ක්‍රියාකාරීත්වයක් විතරයි. සිත් රාශියක ක්‍රියාකාරීත්වයක් විතරයි. එතනින් එහාට මේ එකිනෙක ක්‍රියාත්මක වෙන වෙනම ක්‍රියාවලීන් කීපයක් තියෙනවා මිසක් සත්ත්ව පුද්ගල භාවයෙන් ගන්න දෙයක් සත්වයාගේ ළඟ නැතයි කියන එක භාගතුන් වහන්සේ දේශනා කළා. පින්වත්නි, මෙහෙම කීවට ඔබට මේක තේරෙන්නේ නැහනේ. දැන් ඇත්තටම අපිත් අහලා තියෙනවා ක්‍රියාවක් විතරයි, සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ කියලා. හැබැයි මගේ පින්වතුන්ලට කොයිම වෙලාවකවත් තේරෙනවද මෙතන සත්වයේ පුද්ගලයෙක් නෑය, තියෙන්නේ විඥාන ස්කන්ධයක් විතරය, වේදනා ස්කන්ධයක් විතරය, සංඥා ස්කන්ධයක් විතරය කියලා? එහෙම තේරෙන්නේ නැහැ. එහෙම තේරෙන්නේ නැත්තේ අපි මේ රූපය අරමුණු කරන්නේම මගේ පින්වත්නි සම්මුති අර්ථයෙන් නැත්තම් පේන අර්ථයෙන් සත්පුද්ගල භාවයක් ආරෝපණය කරලාමයි. එනිසා මේක නිවැරදිව අරමුණු වෙන්න. ඒ කියන්නේ මිනිස්සෙක්ව දකින්නකොට, සත්වයෙක්ව දකින්නකොට ඒ සත්වයාව නිවැරදිව අරමුණු වෙන්න අපේ හිත හදාගත්තොත් සත්වයෙක් පුද්ගලයෙක් නැතය, රූපස්කන්ධයක් පමණය, වේදනාස්කන්ධයක් පමණය, සංඥාස්කන්ධයක් පමණය, සංකාරස්කන්ධයක් පමණය, විඥානස්කන්ධයක් පමණය කියලා ගොඩවල් විතරයි කියන අවබෝධයට ඔබට එන්න පුළුවන් වුණොත් බලන්නකෝ පින්වත්නි, එතනින් එහාට යා මමයි කියලා තැනක ලෝකෙ පැටලෙනවද? නේ, මමයි කියලා ලෝකෙ පැටලුන්නේ නැහැ කියලා කියන්නේම පින්වත්නි විඥානීය තමයියි ගන්නෙ නේ. අන්න උද්දේශ විභංග සූත්‍රයේ බරපතල තැන. මෙන්න උද්දේශ විභංග සූත්‍රයේ භයානක තැන. මමයි කියලා කෙනෙක් ගන්නෙ නැත්තේ, විඥානීය මමත්වයෙන් හඟින්නේ නැත්තේ, මමායනීය කරන්නේ නැත්තේ පංචස්කන්ධයක් විදිහට දැකපු කෙනෙක් විතරයි. ඒ නිසා ඔබ වීරිය ගන්න ඕනි පින්වත්නි, සෝතාපන්න ඵලයටපත් වෙන්නවත් සකදාගාමි ඵලයටපත් වෙන්නවත් නෙමෙයි. ඔබ මෙහෙම කියනකොට හිතයි ස්වාමීන් වහන්සේ හරි පුදුම කතාවක් නේ කියන්නේ. සෝවන් වෙන්න එපා කිව්වනේ. සකදාගාමි වෙන්න එපා කිව්වනේ. පින්වත්නි, ඔබ උත්සාහ ගන්න පංචස්කන්ධය නිවැරදිව දකින්න. පංචස්කන්ධය නිවැරදිව දකින්න නැති කෙනාට කියනවා සක්කාය දිට්ඨිය පිහිටියා කියලා. සක්කාය කියන්නේ පින්වත්නි පංචස්කන්ධයටම කියන නමක්. දිට්ඨිය කියන්නේ වරදවා ගැනීම. එතකොට සක්කාය දිට්ඨිය කියවහම පංචස්කන්ධය වරදවාගෙන තියෙන්නේ. එහෙනම් ඔබ පංචස්කන්ධය නිවැරදිව දැක්කොත්, ඔබ පංචස්කන්ධය නිවැරදිව අරමුණු කරොත් සක්කාය දිට්ඨිය දුරු වෙනවා. අන්න බලන්නකෝ. පංචස්කන්ධය වරදවා ගැනීම දුරු වෙනවා. පංචස්කන්ධය වරදවා ගැනීම දුරු වුණා කියලා කියන්නේ සක්කාය දිට්ඨිය ඉවරයි. සක්කාය දිට්ඨියත් එක්කම
වෘත සමාදන් වීම නැති කරනවා. සීලබ්බත පරාමාස. සැකේ නැති වෙනවා ධර්මයේ පිළිබඳව. විචිකිච්ඡාව නැති වෙනවා. මේ තුනම නැති කරපු කෙනාටයි කියන්නේ සෝවාන් පුද්ගලයා කියලා. එතකොට ඔබ උත්සාහ කරන්න ඕනි මගේ රත්තරන් පින්වත්නි සෝවාන් ඵලය නෙමෙයි. ඒක අතාරින්න. මොකද ඒක අල්ලගෙන වෙන වෙන දේවල් කළාට ඔබට වැඩක් නැහැ. සෝවාන් වෙන්න ඕනි නම් ස්කන්ධ පහ නිවැරදිව දකින්න. එවිට ඔබට සෝතාපන්න ඵලය කියනක සාක්ෂාත් වේවිමයි. දැන් මේ කාරණාව කීවට මගේ පිංගුතුල එක පාට බය වෙන්න එපා. දැන් ඔබට කියලා දෙනවා ක්‍රමානුකූලව ධර්මදේශනා මාලාවක් කරහා හරි ස්කන්ධ පහ වෙන වෙනම දකින්න කොහොමද කියලා. හරි. ස්කන්ධ වශයෙන් දැකීමේ මානසිකාරයට යන අපි මේ මනුෂ්‍ය ශරීරයේ කීතු කරලා බලන්න ඕනේ මනසින්. කොහොමද? මෙන්න මෙහෙම. දැන් අපි කියවනේ පළවෙනි හැඳින්වීම මේ ශරීරයට පංචස්කන්ධයක් පමණයි කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන. පංචස්කන්ධයටම කියන තව නමක් තමයි පින්වත්නි නාම රූප කියලා කියන්නේ. අතන පහක් කියවනේ. පළවෙනි ස්කන්ධය රූපස්කන්ධය. රූපස්කන්ධය ගිහිල්ලා වැටෙනවා නාම රූප කියන දෙකෙන් රූප කියන කොටාසයට. වේදනා සංඥා සංකාර විඥාන කියන හතරම වැටෙනවා නාම කියන කොටාසයට. එතකොට නාම කියවහම නාම කියන එක ඇතුලේ තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියලා හතරක්. රූප කියන එකේ තියෙනවා රූපස්කන්ධය. නාම රූප කීවත් කියන්නේ පංචස්කන්ධයටමයි පංචස්කන්ධය කියලා කීවත් කියන්නේ නාම රූප වලටමයි. ඔන්න එහෙනම් අපි අලුත් වචනයක් ඉගෙන ගත්ත මිනිස්යාට කියන නාම රූප දෙකක් කියලාත් කියනවා. දැන් අපි හදන්නේ මගේ පින්වත්නි මෙන්න මේ නාම රූප දෙක නාම හැටියටත් රූප හැටියටත් හඳුනා ගන්න. බලන්න මේ හඳුනා ගැනීමෙන් පස්සේ ඔබට ලැබෙන වෙනස ඔබට ලැබෙන අවබෝධය ඒ අවබෝධයත් එක්ක මේ ලෝකයේ පිළිබඳව තියෙන අතහැරීම කොච්චරක්ද බලන්න මගේ පින්වත්නි. නාම රූප. නාම කියන එක අපි දෙවෙනියට කතා කරමු. අපි මුලින්ම ගමු රූපය කියන එක. මනුෂ්‍ය ශරීරය කියන්නේ රූපයක්. මේ රූපය හැදිලා තියෙන්නේ මොනවයින්ද කියලා පින්වත්නි භාග්‍යතුන් වහන්සේත් ලෝකෙට දේශනා කළා. විද්‍යාඥයොත් මේ ලෝකෙට කියලා තියෙනවා. විද්‍යාඥයෝ මේ රූපය හැදිච්ච කතන්දරයට කියවේ පරමාණු වලින් හැදුණා කියලා මුලින්ම. පස්සේ නම් ඕවා ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන කීකේ කොටස් වලට බෙදුවා. හැබැයි මුලින්ම විද්‍යාඥයා මේක බැලුවේ අන්වීක්ෂ වලින් ඒගොල්ලන්ට පෙනුනේ පරමාණුව වගේ පුංචි ඒකක රාශියක් එකතු වෙලා තමයි රූපේ හැදෙන්නේ කියලා. ඒක විද්‍යාඥයාගේ පැහැදිලි කිරීම. භාග්‍යතුන් වහන්සේ කොහොමද පැහැදිලි කළේ? භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ රූපය කියන එක හැදෙන්නේ රූප කලාප නැත්නම් සුද්ධාෂ්ටක රූප කලාප රාශියක් එකතු වෙලා කියලා. විද්‍යාඥයා කියව පරමාණු රාශියක් එකතු වෙලා කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සුද්ධාෂ්ටක රූප කලාප රාශියකගේ එකතු වීමෙන් තමයි මනුෂ්‍යයා කියන කෙනාගේ රූපය හැදෙන්නේ කියලා. පරමාණුවේ සුද්ධාෂ්ටක වලයි වෙනස මොකද්ද පින්වත්නි? මේ බලන්න. සුද්ධාෂ්ටක කියන වචනේ අර්ථය තමයි සුද්ධ වූ අට. පිරිසිදුම අට. අන්තිම කෙලවරේම තියෙන අට. මොනවද මේ අට? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. මතක තියාගන්න ආපහු. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන අටම එකතු වෙලා තමයි මගේ පින්වත්නි රූප කලාපයක් කියන එක හැදෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ රූපය මනසින් බෙදාගෙන යනකොට උන්වහන්සේ අන්තිම කෙලවරේ දැක්කා පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරත් ඒ හතර නිසා ඇතිවෙච්ච උපාදාය රූප කිහිපයකුත් නැත්නම් වර්ණ ගන්ධ රස ඕජා කියන හතරත් මේ අටම එකතු වෙලා හැදිලා තියෙනවා පින්වත්නි පුංචි මැටීරියල් එකක්. අපි හිතමුකෝ ඒක සිමෙන්ති ඩොට් එකක් වගේ පොඩි කියලා. එතකොට මේ ශරීරයේ තියෙනවා මෙවැනි සුද්ධාෂ්ටක රූප කලාප රාශියක්. පින්වත්නි දැන් ඔබ ගන්නකෝ කෙස් ගහ කියන එක. කෙස් ගහ කියන එක එක සුද්ධාෂ්ටකයක් එහෙම නෙමෙයි. සුද්ධාෂ්ටක රූප කලාප රාශියක එකතු වීමෙන් හැදිච්ච එක. හරි. පරමාණු කියන එක ගන්න. පින්වත්නි එක පරමාණුවක් ඇතුළේ. දැන් පරමාණුව කියන්නේ අන්වීක්ෂයට පෙනුන එකක් නේ. සුද්ධාෂ්ටකයේ කවදාවත් අන්වීක්ෂයකට පේන්නේ නැහැ. ඒ නිසා විද්‍යාඥයන්ට මේක අහුවෙන්නෙම නැහැ. එක පරමාණුවක් ඇතුළේ සුද්ධාෂ්ටක රූප කලාප ලක්ෂ කෝටි ගණක් තියෙනවා. කියන්නේ පරමාණු හැදලා තියෙන්නේ පින්වත්නි සුද්ධාෂ්ටක රූප කලාප රාශියකින්. එතකොට පින්වත්නි මේ කතාව හිමින් තේරුම් ගන්න. හරි. දැන්
අපේ ශරීරයේ තියෙන එහෙනම් මේ මැටීරියල් එක වගේ තියෙන නැත්තම් මේ අමුද්‍රව්‍ය රූපය කියන ද්‍රව්‍ය හැදිලා තියෙන මොනවයින්ද? ශුද්ධාෂ්ටක රූපවලින්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සංයුතිය එකතු වෙලා. පින්වත්නි සමහර රූප කලාප මේ ශරීරයේ තියෙනවා ඒ වගේ අධිකව තියෙන්නේ පඨවි ධාතුව. කියන්නේ අපි හිතමුකෝ 100% ගත්තොත් 97ක් විතර තියෙන්නේ පඨවි ධාතුව. ආපෝ තේජෝ වායෝ කියන තුනටම තියෙන්නේ 103යි. දැන් ඔන්න පඨවි ධාතුව 97ක් තියෙන යමක් කවුරු හරි අල්ලනවා. කොයි විදිහටද දැනෙන්නේ? තද විදිහට දැනෙනවා පින්වත්නි. සමහර රූප කලාප තියෙනවා ආපෝ ධාතුව අධිකයි. දැන් අපි ගත්තොත් දත් කියන රූප කලාප ගන්නකො දත කියන එක හැදලා තියෙන රූප කලාපය ඇල්ලුවාම අපිට දැනෙන්නේ කොයි විදිහටද? තදට දැනෙනව නෙනේ. ඒ කියන්නේ දත කියන එක හැදිලා තියෙන රූප කලාප පඨවි ධාතුව අධික රූප කලාප රාශිය. හරි. ඒ නිසායි දතක් ඇල්ලුවාම තදට දැනෙන්නේ. ලේ ගන්න. ලේ වල වැඩිපුර තියෙන තද ගතියද ගලන වැగిරෙන ගතියද? ලේ වල වැඩිපුර තියෙන ගලන වැగిරෙන ගතිය. ගලන වැగిරෙන ගතිය ලේ වල වැඩිපුර තියෙනවා කියලා කියන්නේ පින්වත්නි ලේ වල තියෙන රූප කලාප වල වැඩිපුර තියෙන සංයුතිය තමයි ආපෝ සංයුතිය. ඒකේ පඨවියක් තියෙනව නැත්ති නෑ දැන් පින්වත්නි. දැන් ආපෝ සංයුතිය වැඩි වුණාට කොතනකදීවත් අනිත් තුන නැති වෙන්නේ නෑ. කියන්නේ පඨවිය තියෙනවා කියන්නේ මෙතන ආපෝ තේජෝ වායෝ තියෙනවමයි. ඔය හතරෙන් එකක්වත් නැතුවනම් රූප කලාපයක් හැදෙන්නේ නෑමයි. හතරම එකතු වෙලා. හතරම එකතුවෙන් තමයි රූප කලාපය කියන එක හැදෙන්නේ. මොකද ඔය හතර එකතු වෙච්ච තැන තමයි අර හතර පිහිටන්නේ. වර්ණ ගන්ධ රස ඕජා කියන. ඒ යට එකතු වෙච්ච තැන තමයි රූප කලාපයක් පිහිටන්නේ. ඒ නිසා සමහර රූප කලාප වල පඨවි සංයුතිය වැඩි. හැබැයි ආපෝ තේජෝ වායොත් තියෙනවමයි. නැතුවනම් උපදින්නේ නෑමයි. ලේවල කෙලවල මූත්‍රාවල වගේ තැන්වල ආපෝ රූප කලාප කියන්නේ ආපෝ සංයුතිය වැඩි රූප කලාප තියෙන්නේ. හැබැයි පඨවි වායෝ තේජෝ කියන එකේ තියෙනවමයි. හුස්ම ගන්න ආස්වාස ප්‍රස්වාස කියන්නේ රූප කලාප රාශිය. ආස්වාස ප්‍රස්වාස කියන රූප කලාප රාශිය මගේ පින්වත්නි වැඩිපුරම තියෙන්නේ වායෝ ධාතුව. වායෝ සංයුතිය. මෙන්න මේ නිසා අපි මේ ශරීරයේ තියෙන කොටස් බෙදා ගන්නවා මෙන්න මේ වගේ කොටස් හතරකට. මොනවද? පඨවි ධාතුව අධික රූප කලාප. ආපෝ ධාතුව අධික රූප කලාප. තේජෝ ධාතුව අධික රූප කලාප. වායෝ ධාතුව අධික රූප කලාප. මේවා කොහේ හරි ලියා ගන්න පුළුවන් නම් ලියා ගන්න. මොකද මේවා මතක තබා ගැනීමම ජීවිතේට ඉතාම වැදගත්. ශරීරයේ තියෙන පඨවි ධාතුව අධික රූප කලාප රාශියකුත්, ආපෝ ධාතුව අධික රූප කලාප රාශියකුත්, වායෝ ධාතුව අධික රූප කලාප රාශියකුත්, තේජෝ ධාතුව අධික රූප කලාප රාශියකුත්. මොනවද මේ කියලා බලමු. ඔන්න බලන්න ඇඟේ තියෙන මෙන්න මේ කොටස්. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දැලඹුව, එළදිව, පෙනහැල්ල, අතුණු බහන්, නොපැසුණු ආහාර, පැසුණු ආහාර සහ මොළය කියන කොටස් 20. පාලියෙන් දන්නවනේ නේද? කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මන්සංකේ කියන්නේ. මෙන්න මේ කොටස් 20 ශරීරයේ තියෙන පඨවි ධාතුව නැත්නම් පඨවි සංයුතිය අධික රූප කලාප. එතකොට කෙස් කියන කෙස් ගහ ගත්තාම පින්වත්නි කෙස් ගහේ පඨවි ධාතුව අධික රූප කලාප රාශියක් තියෙනවා. හැබැයි ආපෝ තේජෝ වායොත් නැතුවත් නෙමෙයි. ඒකේ සංයුතිය අඩුයි. සංයුතිය අඩුකම නිසා වැඩිපුර අපිට දැනෙන්නේ පඨවි ලක්ෂණය. බලන්නකො කෙස් ගහක් අල්ලලා තද විදියට නෙමෙයිද දැනෙන්නේ කියලා. නියපොත්තක් අල්ලලා බලන්න පඨවි ලක්ෂණය නෙමෙයිද දැනෙන්නේ කියලා තද ලක්ෂණය නෙමෙයිද? දතක් අල්ලලා බලන්න තද ලක්ෂණය නෙමෙයිද දැනෙන්නේ කියලා. අන්න ඒ කොටස් 20ට කියනවා පඨවි ධාතුව අධික කොටස් 20 කියලා. ඊළඟට ආපෝ ධාතුව අධික රූප කලාප. මේව පින්වත්නි ඇත්තටම දැනුමටම එකතු වෙන්න ඕනි දේවල්. මේවා නැතුව ඔබට නිවන් යන්නම බෑ. මේවා පිළිබඳව වර්තමානයේ හරි ඥානයක් උපදවා ගත්තොත් අමාරුයි තමයි. පාන් කෑල්ලක් කනවා වගේ, බස් එකක යනවා වගේ, කාර් එකක ගිහිල්ලා බහිනවා වගේ ලේසි නෑ මේවා අවබෝධ කරගන්න. හැබැයි අවබෝධ කරගත්තොත් මතු ජීවිතයක හරි මේ ජීවිතේ බැරි වුණොත් නිර්වාණය කියනක සාක්ෂාත් කරගන්න විඥානීය තමාගේ යයි නොගනින්න මමත්වයෙන් නොහඟින්න මේ මනසිකාරය ඔබට හේතු වෙයි. ඊළඟට අපි කතා කරන්නේ ආපෝ ධාතු අධික රූප කලාප ගැන. ආපෝ ධාතු අධික රූප කලාප තියෙනවා 12ක්. පිත්ත, සෙම, සරව, ලේ, දහදිය, මේද තෙල, කඳුළු, වරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍ර. පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ වස්සු වසා කියලා සිංගානිකා මුත්තන්ති කියන මේවා. මෙතන කොටස් 12යි. දැන් අපි ගත්තොත් අපි ගමුකෝ ලේ කියලා දාඩිය කියලා ගන්නකො. දාඩිය වල
වැඩිපුරම තියෙන්නේ මොකක්ද? දාඩිය වල තියෙන රූප කලාප සංයුතියේ වැඩි ආපෝ ධාතුව. ඒ නිසා ඒක ගලන වැగిරෙන ලක්ෂණයෙන් යුක්ත වෙන්නේ. ගලන වැగిරෙන ලක්ෂණයෙන් යුක්ත වෙන නිසා ආපෝ ධාතුව අධිකයි. හැබැයි ඒ කියන්නේ පඨවි නැතුව නෙමෙයි, වායෝ නැතුව නෙමෙයි, තේජෝ නැතුව නෙමෙයි. ආපෝ ධාතුව අධිකයි කියන එක විතරයි. තේජෝ ධාතුව අධික රූප කලාපක් තියෙනවා 4ක්. සංතාපන තේජෝ ධාතුව, ජිරාපන තේජෝ ධාතුව, පාචක තේජෝ කියන්නේ පරිධාන තේජෝ ධාතුව සහ පාචක තේජෝ ධාතුව කියලා. මොනවද? තේජෝ ධාතු කොටස් 4. දැන් මේවා ලියා ගන්න පින්වත්නි. කමක් නැහැ. සංතාපන, ජිරාපන, පරිධාන සහ පාචක කියන ධාතු කොටස් 4. ඊළඟට අවසානයේදී අපි එනවා වායෝ ධාතු අධික රූප කලාප කොටස් 6යි. උද්දංගම වාතය, අදෝගම වාතය, කුච්චිසේ වාතය, කොට්ටාසේ වාතය, අංගමංගානුසාරී වාතය, ආස්වාස ප්‍රාස්වාස වාතය කියලා තමයි මේ කොටස් 6 තියෙන්නේ. දැන් ඔක්කොම කොටස් කීයක් තියෙනවද බලන්න පින්වත්නි? පඨවි ධාතුවේ 20යි. ආපෝ ධාතුව අධික 12යි 32යි. 32යි තේජෝ ධාතුව අධික 4යි 36යි. වායෝ ධාතුවේ කොටස් 6යි 42ක් වෙච්ච රූප කලාප ගැන අපි දැන් ඉගෙන ගත්තා. දැන් ඔන්න අපේ ශරීරයේ තියෙනවා ධාතු කොටාස 42කින් හැදිච්ච රූප කලාප. එයින් 20ක් පඨවි ධාතුව අධිකයි, 12ක් ආපෝ ධාතුව අධිකයි, 4ක් තේජෝ ධාතුව අධිකයි, 6ක් වායෝ ධාතුව අධිකයි. දැන් ඔබ මොකද දන්නවද කරන්න ඕනි මගේ පින්වත්නි? මෙන්න මේ එකින් එක කොටස් ගන්න. හරි? මෙන්න මේ එකින් එක කොටස් අරගෙන හැබැයි පින්වත්නි තවත් එක ධාතුවක් තියෙනවා. මේ ධාතුවත් ගැන මම සිහිපත් කරන්නම් මේ ධර්ම දේශනාවේදීම. මොකද අපිට එතකොට ඉදිරියේදී ලොකු ගමනක් යන්න පුළුවන්. මේවා එකින් එක විස්තර කරලා දෙනවා පින්වතුන්ලා බය වෙන්න එපා. එකින් එක විස්තර කරලා දෙනවා. හරි? ක්‍රියාකාරීත්වය කොයි විදිහටද? හැදෙන්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද? පවත්වන්නේ කොහොමද? මොකද්ද දුක කියලා කියන්නේ? මේ ඔක්කොම මේ ධර්මදේශනාව ඇතුළතදී කියලා දෙනවා. පින්වත්නි තවත් එක ධාතුවක් තියෙනවා. ඒ ධාතුවට කියන්නේ ආකාශ ධාතුව කියලා. එතකොට 42යි ආකාශ ධාතුවයි 43ක්. මොකද්ද මේ ආකාශ ධාතුව කියලා කියන්නේ? පින්වත්නි දැන් අපි දැනගත්තනේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන 4න් හැදිච්ච රූප කලාපයක් තියෙනවා කියලා. මේක අපි එක මිටක් කියලා හිතමුකෝ. දැන් රූප කලාප කෙස් ගහක් ගත්තාම කෙස් ගහේ රූප කලාප එකක් නෙමෙයි තියෙන්නේ. එකකට එකක් හේතු වෙච්ච රූප කලාප රාශියක්. මෙහෙම එකට එක මිටි ගහිලා තියෙන රූප කලාප රාශියකින් තමයි කෙස් ගහ කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. දතුත් එහෙමයි. නහරත් එහෙමයි. මසුත් එහෙමයි. ඇටත් එහෙමයි. හැමදේම එහෙමයි. හැබැයි කොයිම වෙලාවකදීවත් මගේ අත්තරම් පින්වත්නි රූප කලාප දෙකක් එකිනෙක ටැග් ගහන්නේ නැහැ. ඒ කියන්නේ එකිනෙකට මිශ්‍ර වෙන්නේ නැහැ. මේ දෙක ඇවිල්ලා උඩරිම හේතු වෙලා තිබ්බත් මේ දෙක මැද්දේ තියෙනවා පින්වත්නි පුංචි හිස්තැන. ඒ කියන්නේ රූප කලාපයක් කවදාවත් එකිනෙකට හා වෙන්නේ නැහැ. වෙන වෙනමයි තියෙන්නේ. හේතු වෙලා තද්ද වෙලා තිබ්බත් මේකේ මැද්දේ තියෙනවා හිස්තැනක්. ඒ හිස්තැනට කියනවා අවකාශ ධාතුව නැත්නම් ආකාශ ධාතුව කියලා. හිස්තැනට. එතකොට අපි කොණ්ඩේ කපන්න කියලා යනවා. කොණ්ඩේ කපන්න කියලා ගියාම මොකද්ද මේ කරන්නේ? කොණ්ඩේ කපනවා කියලා එකක් කරන්නේ නැහැ. පඨවි ධාතුව අධික නිසා අතින් ගලවන්න බෑ. මොකද තද ගතිය වැඩිනේ. ඒ නිසා ඒකට සරිලන කතුරක් වගේ එකක් ගේන්න වෙනවා. දැන් නියපොත්ත ගන්නකො. නියපොත්ත සමහරුන්ගේ නියපොතු ඉතාම අධිකයි. කියන්නේ මගේ පඨවි ධාතුවම නෙමෙයි පින්ගන්නේ ඔබේ නියපොත්තේ තියෙන පඨවි ධාතුව. ඒක අපේ පෙර කර්ම වලට අනුව වෙනස් වෙන්න පුළුවන්. නියපොත්තක් කපන්න නිය කටර් එකක් පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ ඒ පඨවි ධාතුව වෙන් කරන්න ටිකක් තද ආයුධයක් අපිට ඕනේ. කොණ්ඩේ කපන්න පාවිච්චි කරන්න පුළුවන් අපිට ආයුධයක් විදිහට කතුර. දැන් කොණ්ඩේ කපනවා කියලා මොකද්ද කරන්නේ? මෙහෙම රූප කලාප මිටි වෙලා හැදිලා තියෙන කෙස් ගහ රූප කලාප දෙක අතර තියෙන ආකාශ ධාතුවෙන් වෙන් කිරීමයි කොණ්ඩේ කපනවා කියලා කියන්නේ. නියපොතු කපනවා කියන්නේත් ඕකටමයි. අත කැපුවා කියන්නේ මොකද්ද? අතේ තියෙන දැන් අත කපන්න කතුරකින් බෑ ලේසියකින්. නේ අපේ අත කැල්ල කපන්න කතුරකින් බෑ. හැබැයි පොරවක් වගේ හොඳ මුහත් ආයුධයක් තිබ්බොත් එකපාරින් මේක වෙන් කරන්නත් පුළුවන්. අත කපනවා කියලා කියන්නේ පින්වත්නි පඨවි ධාතුව අධික මේ අතේ තියෙන රූප කලාප වල තියෙන අවකාශ ධාතුවෙන් අතේ කෑලි දෙක වෙන් කරනවා කියන එකටයි. තේරෙනවද මගේ පින්වත්නි? ගැඹුරු වැඩිද? කමක් නැහැ. චුට්ටක් අපි මේක කතා කරලා බලමු. ඔබට තේරෙනවා නම් එහෙමයි, නොතේරෙනවා නම් ඒත් කමක් නැහැ පින්වත්නි මේවා හංගින්න. මොකද ඔය ඔබට දැන් අභිධර්මයේ කියවහම නිකන් උණක් වගේ එකක් ගැනෙනවනේ. පින්වත්නි ඔය එක වෙලාවක තියෙනවා මේ කතාවත් කියන්නම්කෝ හිත ඇදෙන්න හරි. මේ
ස්වාමීන් වහන්සේලා දෙනමක් අභිධර්මයේ සජ්ජායනා කරනවා ගල් ගුහාවක. ගල් ගුහාවක අභිධර්මයේ සජ්ජායනා කර කර ඉද්දී මේ ගල් ගුහාවේ උඩ ඉන්නවා කිරිවවුල්ලු 500 දෙනෙක්. දැන් කිරිවවුල්ලුන්ට තේරෙනවද මේ ස්වාමීන් වහන්සේලා අභිධර්මයේ දේශනා කරනවා කියලා? එහෙම තේරුණේ නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේලාගේ කටහඬ ලස්සනයි. ගල් ගුහාවේ දෝංකාරිට වගේ ඇහින්නත් ඇතිනේ. මෙන්න මේ කටහඬ මිහිරි භාවය නිසා මගේ පිංගන්නේ මේ කිරිවවුල්ලු ටික තමන්ගේ කන තියාගෙන හිටියා. ටික දවසකින් මැරිලා ගියා. පිංගන්නේ 500 දෙනාම ගිහිල්ලා දිව්‍ය තලයක උප්පත්තිය ලැබුවා. ගෞතම බුද්ධ ශාසනය වෙනකන් අපාය කියන නමවත් ඇහුවේ නෑ. ගෞතම බුද්ධ ශාසනයේදී භාග්‍යතුන් වහන්සේ අභිධර්මයේ දේශනා කළ සරියුත් මහරහතන් වහන්සේට අනවතත්ත්ව විල්තේරේදී මාතෘකා ටික දුන්නාම සරියුත් මහරහතන් වහන්සේ මේ ධර්මපරියාය අරගෙන ඇවිල්ලා පුරුදු කරේ අර දිව්‍ය ලෝකෙන් චුත වෙලා ආපු 500 දෙනාට. 500 දෙනාම අභිධර්ම දරයන් වුණා විතරක් නෙමෙයි අභිඥා සහිතව මහරහත් භාවයට පත් වුණා. මොකද්ද పూర్ව යෝගය? පෙර කරගත්තු පින මොකද්ද? දන් දුන්නද? සිල් රැක්කද? නෑ, ඒවත් හේතු වෙන්නේ නැති. හැබැයි పూర్ව යෝගයේ වශයෙන් දක්වන වට කතාව කිරිවවුල්ලු වෙලා ගල් ගුහාවේ එල්ලිලා කටහඬ අහගෙන හිටපු එකේ පිනෙන් තමයි මේ කෙලස් දමනය කරන්න ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබුණේ කියලා. මගේ පිංගන්නේ දැන් ඔබට තේරෙනවද මේ දැන් මේවා ඔබට කිරිවවුල්ලුන්ට වඩා යමක් තේරෙනවමනේ. අර මෙලෝ දෙයක් නොදන්න කිරිවවුල්ලු වගේ තිරසනුන්ටත් අභිධර්මයේ නිකං ශ්‍රවණය කරගෙන ඉඳීම හඬ විතරක් ශ්‍රවණය කරගෙන ඉඳීමම නිවන් පුර යන්න හේතු වුණා නම් ඒ ෂේම භූමිය පිහිටන්න හේතු වුණා නම් මගේ රත්තරන් පිංගුතුල්ලා මේක යමක් මොනවා හරි තේරෙනවා පිංගත්නි ඔබට. ඔබ ඒ නිසා බය වෙන්න එපා. මොනවා හරි තේරුම් ගන්න බලන්න. මොනවා හරි තේරුම් ගන්න බැලීම තුල ඔබට මේ ජීවිතයත් ප්‍රඥා ගෝචර වෙයි. සංසාර ජීවිතයත් ප්‍රඥා ගෝචර ජීවිතයක් බවට පත් වෙයි. දැන් ඔන්න ඔබ දන්නවා ධාතු කොටස් 42ත් ආකාශ ධාතුවත් කියන්නේ මොකක්ද කියලා. පින්වත්නි දැන් ඔබට තියෙන පුංචි කාරණාවක් මනසිකාරය කරන්න. ඒ කාරණාව තමයි ඔය කියපු එක ගන්නවා. දැන් අපි කියවනේ පළවෙනියටම පඨවි ධාතු අධික රූප කලාප 20ක් තියෙනවා. කෙස්ලොබ් නියදත් සම් කියලා. දැන් මගේ පින්වතුන්ලා පැත්තකට ගිහිල්ලා ඉඳගන්න. මේ ධර්මදේශනාවෙන් පස්සේ හරි කමක් නැහැ. මෙන්න මේ වාක්‍ය ලියා ගන්න කොයි හරි මම මේ කියන. බලන්න මේ වාක්‍ය ලියාගත්තට පස්සේ මම ඔබට මේ වාක්‍යයේ තියෙන දේවල් පැහැදිලි කරලා දෙන්නම්. ඔන්න ඔබේ වාක්‍ය භාවනා වාක්‍ය. කෙස් යනු මේ ශරීරයේ පවතින පඨවි ධාතු අධික රූප කලාප කොට්ටාසියකි. කෙස් යනු මේ ශරීරයේ පවතින පඨවි ධාතු අධික රූප කලාප කොට්ටාසියකි. එක් කෙස් ගසක් තුල පඨවි ධාතු අධික රූප කලාප රාශියක් හැර කෙස්යයි ගැනීමට එතන දෙයක් නැත. බලන්න කෙස් කියන්නේ පඨවි ධාතු අධික රූප කලාප. එතකොට ඇත්තට මේකේ කෙස් කියලා දෙයක් නැහැ. තියෙන්නේ මොනවද? පඨවි ධාතු අධික රූප කලාප රාශියක එකතුවක් විතරයි. ඒකතුවට කියනවා අපි සම්මුති අර්ථයක් දීලා තිනවා කෙස් කියලා. හැබැයි කෙස් කියලා යමක් නැහැ රත්තරන් පින්වත්නි. තියෙන්නේ මොනවද? පඨවි ධාතු අධික රූප කලාප රාශියක් එක්කිනෙකට උඩින් එක්කිනෙකට හේතු වෙලා පිහිටලා තියෙනවා විතරයි. අපි ඕකට කියන්නේ ආන්න පඨවි ධාතු අධික රූප කලාප රාශියක් තියෙනවා කියලා. කියන්නේ මොකක් කියලාද? ඔක්කොම ඒකත්වෙන් ගන්න. ඒ කියන්නේ එකට ගන්නවා. එකට අරගෙන කියනවා අන්න කෙස් තියෙනවා කියලා. හරි? ඊළඟට ඒ නිසා අපිට ඊළඟ වාක්‍ය වෙනවා සත්‍ය වශයෙන්ම පඨවි කලාප පමණක් ඇත කෙස්යයි කියා යමක් නැත. අන්න බලන්න. සත්‍ය වශයෙන්ම පඨවි කලාප පමණක් ඇත කෙස්යයි කියා යමක් නැත. හරි? තේරෙනවද මම මේ කියන එකම? දැන් මෙතන තමයි හොඳම තැන. ඔන්න සත්ත්ව පුද්ගල භාවයේ කැඩෙන තැන. බලන්න මගේ පින්වත්නි. දැන් පින්වත්නි බිත්තියක් ගන්නකො එළියේ තියෙන ගහක් ගන්නකො. ගහේ තියෙන්නේ මොන ධාතු අධික රූප කලාපද? තද ලක්ෂණේනේ තියෙන්නේ නේ. ඒ කියන්නේ ගහේ තියෙන්නේ පඨවි ධාතු අධික රූප කලාප රාශියක්. කෙස් ගහේ තියෙන්නේ පඨවි ධාතු අධික රූප කලාප රාශියක්. ගහේ තියෙන රූප කලාප දන්නවද? මම මේ ඉන්නේ හාවල් ගහේ, රුක්කත්තන ගහේ, තේක්ක ගහේ, බුරුත ගහේ, කළුවර ගහේ කියලා ගහේ තියෙන පඨවි කලාප දන්නවද? දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? දන්නේ නැත්තේ ඒ පඨවි කලාප වල සත්වයක් පුද්ගලෙක් නැහැ. ඒකයි දන්නේ නැත්තේ. කෙස් ගහ ගන්න. ඔබේ කෙස් ගහේ තියෙන පඨවි කලාප දැන් ඔන්න S2 වහගෙන කල්පනා කරන්න. මගේ කෙස් ගහ පඨවි ධාතු අධික රූප කලාප රාශියක් විතරයි.
මැද්දෙන් අවකාශ ධාතුවක් තියෙනවා. මේ කෙස් ගහේ තියෙන රූප කලාප දන්නවද? මම ඉන්නේ කෙස් ගහේ කියන්නේ. මම ඉන්නේ අහවලාගේ කෙස් ගහේ. අහවල් බැංකුවේ මැනේජර්, අහවල් ආයතනයේ ලොක්කාය. මම ඉන්නේ අහවලාගේ කෙස් ගහේ කියලා කෙස් ගහේ තියෙන රූප කලාප වලට මාන්නයක් තියෙනවද? නැහැ. ඇයි? කෙස් ගහේ තියෙන රූප කලාප මිසක් ඒක ජීවයක් සත්වයක් පුද්ගලයෙක් නැහැ. ගහේ තියෙන රූප කලාප යම්සේද කෙස් ගහේ තියෙන රූප කලාපත් සත්ව පුද්ගල භාවයෙන් තොරයි. ඔය ඔබේ ඉස්සරහා තියෙන මේසය, ටීවී එක, ගුවන් විදුලි යන්ත්‍රය, දුරකථනය ඕකේ තියෙන පටවි ධාතුව දන්නෙත් නෑ. මම ඉන්නේ ෆෝන් එකේ, ගුවන් විදුලියේ, ටීවී එකේ කියන්න. ඒ වගේම ඔබේ කෙස්වල තියෙන පටවි ධාතුව දන්නෙත් නෑ. ඒ නිසා ඊළඟ වාක්‍ය වෙනවා ගස්වැල් ආදීහි පටවි ධාතුව සත්වයන් පුද්ගලයන් නොවන්නාක් මෙන්ම කෙස්යයි කියනු ලබන මේ පටවි ධාතු කොට්ටාසයන්ගේද සත්වයෙක් පුද්ගලයෙක් නැත. නිස්සත්ත්වය. සත්වෙක් පුද්ගලයෙක් නැත. නිජ්ජීවය. ජීවයක් නැත. ශුන්‍යය. ශුන්‍යයි. නේද? දැන් හොඳට ඔන්න තේරුම් ගන්න. දැන් ඔබ දන්නවා කෙස් කියන්නේ ඔබ නෙමෙයි. කෙස් කියන්නේ නිකන් රූප කලාප ටිකක් විතරයි. ඒකනේ කෙස් කැපුවට කෙස් අඬනවා, ධනේ මාව කැපුවා, මාව දාලා ගියා, අරකයි මේකයි කියලා අඬනවද? අඬන්නේ නැහැ. මොකද කෙස්වල සත්වෙක් පුද්ගලයෙක් නැහැ. දතක් වැටුනහම දත අඬනවා, ධනේ මාව වැට්ටුවා, මෙහෙමයි කියලා. නෑ. දත කියන්නේ පටවි ධාතු අධික රූප කලාප රාශියක් විතරයි. දැන් පින්වත්නි ඔන්න ඔහම මනසිකාර්යය කරන කෙනා ඔන්න දැන් කෙස් ගැන මනසිකාර්යය කරා. ඊළඟට ලොමුත් ගන්නවා. ලොම් කියන්නේ රෝම. රෝමත් තරම් ඔය විදිහටම ඔය කියපු වාක්‍යෙම කෙස් කියනක වෙනුවට රෝම කියනක දාන්න. රෝමත් දාලා මනසිකාර්යය කරන්න. නියපොතු ගන්න, සම ගන්න, මස් ගන්න, නහර ගන්න, ඇට ගන්න, ඇට මිදුළු ගන්න, එකින් එක අරගෙන බලන්න ඔබේ කෙස්වල සත්වයක් පුද්ගලයෙක් ඉන්නවද? නැත්තම් තියෙන රූප කලාප රාශියක් පමණිද කියලා. ලොම් වල බලන්න, නියපොතු වල බලන්න, දත් වල බලන්න, සම් වල බලන්න, මස් වල බලන්න, ඇටවල බලන්න, ඇට මිදුළු වල බලන්න, හැම තේකම පිරිසිඳලා බලන්න. බලනකොට ඔබට පළවෙනියටම තේරෙයි පටවි ධාතු අධික රූප කලාප 20 හුදු පටවි ධාතු අධික රූප කලාප මිස සත්ත්ව පුද්ගල භාවයක් නැතයි කියලා. නිස්සත්තයි, නිජ්ජීවයි, ශුන්‍යයි කියන එක එදාට ඔබට දැනෙන්නේ අවබෝධයෙන් වගේ පින්වත්නි. තේරුණාද මම මේ කියන එක? අවබෝධයෙන් ලැබෙන්නේ. ඊළඟට ඔබට ඉතුරු වෙනවා තව කොටස් තුනක්. ආපෝත් මේ විදිහටම බලන්න, තේජෝත් මේ විදිහටම බලන්න, වායෝත් මේ විදිහටම බලන්න. බලන ඔබට මේ මානසිකාර්ය කරලා ඉවර වෙනකොට මේකට කියනවා විදර්ශනාව කියලා. ශුෂ්ක විදර්ශනාව. එක පාරම විදර්ශනාවේ බැහැගෙන විදර්ශනා කරන්න යන්නේ. සමතය දැන් භාවනාව තියෙනවනේ සමත පූර්වාංගම විපස්සනා ශුෂ්ක කියන්නේ මේ විපස්සනා පූර්වාංගම සමත කියලා. අපි මේ කතා කරන්නේ විපස්සනාව පූර්වාංගම සමතයක් ගැන. කියන්නේ විදර්ශනාව මූලික වෙච්ච සමතයක් ගැන. එතකොට ඔබට තේරෙනවා 100%ක්ම මේ රූපයයි මා හංගින මගේ ශරීරයේ තියෙන සියලුම අවයව. කෙස් වේවා, ලොම් වේවා, අත වේවා, ලේ වේවා, හුස්ම වේවා, ශරීරයේ දිරවන ධාතු වේවා, පාචක ධාතු වේවා, ජිරාපන ධාතු වේවා, මේ හැම එකක්ම හුදු රූප කලාප රාශියක් පමණයි. ඒ වාගේ සත්වයක් පුද්ගලයෙක් නැතයි කියන අර්ථයට ඔබට එන්න පුළුවන්. මේ මානසිකාර්යය මගේ පින්වත්නි කරන්න. මේ තමයි විදර්ශනාවේ මුල. මේ තමයි විදර්ශනාවේ හෝඩිය. මේ තමයි විදර්ශනාවේ හෝඩි පොත. මේ හෝඩි පොත හොඳට කටපාඩම් කරගත්තොත් මෙතනින් එහාට ඔබට මේ භාවනාව කියන පොත කියව ගන්න පුළුවන්. විදර්ශනාව කියන පොත කියව ගන්න පුළුවන්. එනිසා මගේ රත්තරන් පින්වතුල්ලා මේ කියපු මානසිකාර්යය මේක දවසින් දෙකකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් කොටස් 5ක් සති දෙකක්වත් මානසිකාර්යය කරන්න ඕනේ දවසට පැයක් භාවනා කරනවා. දවසට පැයක් භාවනා කරනවා නම් කොටස් 5ක් සති දෙකක්වත් මානසිකාර්යය කරන්න. මාස කිහිපයක් යනකොට ඔබට නිසකවම අවබෝධයක් එයි මගේ ශරීරයේ තියෙන රූප මිසක් ඒ වගේ සත්ත්ව පුද්ගල භාවයක් නැහැ කියලා. ඔබ මේ භාවනාව කරගෙන යනකොට ඔබට එන ඊළඟ ගැටලුව තමයි ඔබ මේකේ සමහර කොටස් දන්නේ නැහැ. කාචක ධාතුව කියවහම දන්නේ නැහැ. දිරාපන තේජෝ ධාතුව කියවහම දන්නේ නැහැ. සංතාපන තේජෝ ධාතුව කියවහම බොහෝ අය දන්නේ නැහැ පින්වත්නි. දන්නේ නැතිකොට මොකද කරන්න ඕනේ? ඔන්න කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙන්න ගිහිල්ලා. දැන් මේවයි කීන් එක පැහැදිලි කරන්න අත ධර්ම දේශනාවේ කාලය නෙමෙයි. එහෙම වුණත් මට ඉතින් ටික මේක කියන්න බැරි වේවිනේ. ඒ නිසා නැවත දවසක උමනාවක් ඇතොත් එකින් එක සංතාපන කියන්නේ මොකද්ද? ජිරාපන කියන්නේ මොකද්ද? පාචක කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරලා දෙන්නම්. අදට පොත්පත් පෙරලගෙන
මේවා ධර්මදේශනා වලින් හොයලා අන්තර්ජාලයෙන් හොයලා මොකද්ද මේ ජිරාපන තේජෝ ධාතුව, මොකද්ද මේ උද්දංගම වාතය, මොකද්ද මේ අදෝගම වාතය, එහෙම පොඩි දුෂ්කරතාවයකුත් වින්දාම මේකේ රසවත් වැඩි පිංගත්. Tamanට මතක හිටිනවා වැඩි. එහෙම හොයලා භාවනාව කරන්න. යම් වෙලාවක දන්නේ නැති යමක් තිබ්බොත් අන්න කල්යාණ මිත්‍රෙක් හොයාගන්න. කල්යාණ මිත්‍රෙක් විමසලා ස්වාමීනි උද්දංගම වාතය කියන්නේ මොකද්ද? අදෝගම වාතය කියන්නේ මොකද්ද? කුච්චිසේ වාතය කියන්නේ මොකද්ද? කොට්ටාසේ වාතය කියන්නේ මොකද්ද කියන එක හොයාගන්න. හොයාගෙන භාවනාව කරයි යන්න. එතකොට ඔබට ටික දවසකින් රූපය පිළිබඳව තියෙන සත්පුද්ගල සංඥාව දුරු වෙනවා. දැන් ඔබට ඉතුරු වෙනවා දැඩි සංඥාවක් මොකද්ද? විඥානීය කියන එක. කියන ඔබ හිතනවා හරි රූපේ සත්‍යයක් පුද්ගලයෙක් නෑ. හැබැයි හිත කියන්නේ මම තමයි හිතේ ඉන්නේ. මගේ හිතේ සත්පුද්ගලෙක් ඉන්නවා. හිතත් එක්ක බැඳිච්ච රූපය ඒ නිසා සත්පුද්ගල භාවයෙන් අරමුණු වෙනවා කියන. දැන් ඔබට කියලා දෙන්න යන්නේ හිතේ ස්වභාවය. හරි. දැන් අපි රූපයේ ස්වභාවය කතා කළා. තව එකක් කියන්නම්කෝ මගේ පිටුතුල්ලට. හිතේ ස්වභාවය කියන්න අද වෙලා නැති වුණොත් ඊළඟ දවසේ හරි කියලා දෙන්නම්. අද කියලා දෙන්නම් මගේ පිටුතුල්ලට තවත් කාරණාවක්. පින්වත්නි බුද්ධ ශාසනයේ නිවන් දකින්න යන කෙනෙක් සම්පාදනය කරගන්න ඕනි කරුණු 7ක් තියෙනවා. ඒවට කියනවා සප්ත විසුද්ධිය කියලා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණ, මග්ගා මග්ග පටිපදා ඥාන දර්ශන කියලා තියෙන්නේ. මගේ පින්වතුනි දැන් ඔබට මේ කියලා දෙන්නේ දැන් ඔන්න සීල, චිත්ත, ditthi, කාංකා විතරණ කියලානේ පටන් ගන්නෙ. සීල විසුද්ධිය කියන එක මගේ පින්වත්නි ඔබට පුළුවන් විදියකින් ඔබේ සීලය ශක්තිමත් කරගන්න. පංච සීලය වේවා, උපෝසත මේ සීලය වේවා, ආජීවට්ටමක සීලය වේවා, දස සීලය වේවා, සාමණේර දස සීලය වේවා, උපසම්පදා සීලය වේවා, මෙවැනි ඕනෑම සීලයකින් තමන්ගේ සීල විසුද්ධිය සම්පාදනය කරගන්න. යම් මට්ටමකට හෝ 100%ක්ම නම් පෘථග්ජනයෙක්ට බෑ. යම් මට්ටමකට හෝ සම්පාදනය කරගන්න. කරගෙන දැන් ඔබ මෙතුවක්කල් ඉගෙනගත්තු භාවනා තියෙනෝනේ ආනාපාන සති වේවා, මෛත්‍රිය වේවා, බුද්ධානුස්සතිය වේවා, සමත භාවනා. මේ සමත භාවනාවකින් හිත යම් මට්ටමකට එකඟ කරගන්න. යම් මට්ටමකට හිත එකඟ වුණාට පස්සේ කියන්නේ යම්කිසි ප්‍රමාණයකට හිත ඒකාග්‍රභාවයකට ආවට පස්සේ බාහිර අරමුණු වල හිත විසිර නොයනකොට ඔබ මතක තියාගන්න අඩුම උපචාර සමාධිය කියන තැනටවත්. ඒ කියන්නේ ධානයක් ලබන්න ඕනි නෑ. නමුත් භාවනා නිමිත්තේ හිත පහසුවෙන් හසුරව ගන්න පුළුවන් ආකාරයකට ඔබේ හිතපත් වුණා නම් ඒ අවස්ථාවට අපි සාමාන්‍යයෙන් කියනවා චිත්ත විසුද්ධියටපත් වුණා කියලා. හැබැයි ඇත්තරම චිත්ත විසුද්ධියටපත් වෙන්නේ අර්පණා ලැබුවොත් නැත්නම් ධාන ලැබුවොත් තමයි. එතනින් මෙහා උපචාර කියන අවස්ථාව යම් මට්ටමකට හිත පාලනය තියෙන නිසා මේකත් අපි ශුෂ්ක විදර්ශනාවේදී චිත්ත විසුද්ධිය වශයෙන් සලකනවා. සීල විසුද්ධියත් සම්පාදනය කරලා චිත්ත විසුද්ධියත් සම්පාදනය කරලා දැන් ඔබට ඉතිරි වෙන්නේ මගේ පින්වත්නි ditthi විසුද්ධිය සම්පාදනය කරන්න. ditthi විසුද්ධිය සම්පාදනය කරනවා කියලා කියන්නේ සත්වයක් පුද්ගලයෙක් නැතය හුදු නාම රූප දෙකක් ඇතය කියලා ඇති වෙන ඥාණයට. ඒකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ශාසනයේ පළවෙනියටම ඇති වෙන ඥානය. දැන් බලන්නකො ඔබ මෙච්චර කාලයක් අවුරුදු 40ක් 50ක් බණ භාවනා කරනවා. භාවනා මධ්‍යස්ථානවල යන්ට ඇති, බණ අහන්න ඇති. දැන් මේ වෙනකොට නාම රූප පරිච්ඡේද ඥානය එහෙම ඇති වෙලාද? දැන් හරිද? අඩුම නේද මේ ප්‍රාථමික මොන්ඩිසෝරි තැන. කියන්නේ ඊටාම ප්‍රාථමික තැන. හැබැයි ශාසනයේ බොහොම බරපතල තැනක්. බලන්න ඔබේ හිතේ දැන් නාම රූප පරිච්ඡේද ඥානය තියෙනවද කියලා. ඔබ බොහෝ කුසල් කරලා ඇති, චෛත්‍ය සකස් කරලා ඇති, ඉඩම් කඩම් පූජා කරලා ඇති, ආරණ්‍ය හදලා ඇති. නාම රූප පරිච්ඡේද ඥානය තියෙනවද බලන්න. නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ සත්වයක් පුද්ගලයෙක් නැතය හුදු නාම රූප දෙකක් පමණක් ඇතය කියන ඇති වෙන සංඥාවට. තාම මේ සෝවාන් වුණාද? සෝවාන් වුණේ නැහැ. මේ නාම රූප පරිච්ඡේද ඥානය ඇති වුණා විතරයි. ඊට පස්සේ ඔබට තවත් ඇති කරගත යුතු ඥාන කිහිපයක් තියෙනවා. මෙන්න දැන් අපි නාම රූප පිළිබඳව අවබෝධය ඇති කර ගැනීමට යන ගමනේ රූප පිළිබඳව කතා කළා කෙටියෙන්. මගේ පිංගුතුල්ලා මේක මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා මගේ පිංගුතුල්ලා බලන්න මේක ඉතුරු ටිකත් ඔබට ඉගෙන ගන්න ඕනිද කියලා. එහෙම වුණොත් මම මේක තවත් විග්‍රහ කරනවා. නැති වුණොත් අපි ඊටාම ගැඹුරට යන්නේ නැතුව ධර්ම දේශනා කිහිපයක් සිද්ධ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඔබට මේ ගැඹීර ධර්මයේ ඕනි නම් මේ ඊටාම සියුම් තැන අවබෝධ කරගන්න ඕනි නම් ඒ පිළිබඳව දැනුවත් කිරීමකින් අනතුරුව අපි ඔබට මේ පරමාර්ථ ධර්මීය කියලා දෙන්න මේ උතුම් අවකාශයක් කරගන්නම්.
ඊළඟට රූප ගැන කතා කරපු නිසා අපිට ඉතිරි වෙනවා විඥානය ගැන කතා කරන්න. විඥානය. විඥානය කියන්නේ පින්වත්නි හිතට කියන නම. විඥානීය කීවත්, හිත කීවත්, මන කීවත්, මනස කීවත් මේ ඔක්කොම එකයි. අපේ අය හිතන් ඉන්නවා මේ මනස කියවම මොළයට කියන්නේ කියලා. නෑ, මොළයට කියන්නේ මත්තලුංග කියලා. මන කියන්නේ හිතටම කියන තවත් නමක්. විඥානීය කියන්නේ හිතට කියන තවත් නමක්. හිත කීවත්, විඥානීය කිව්වත්, මන කීවත් මේ ඔක්කොම එකයි. විඥාණයට යද්දී මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එනවා. පින්වත්නි, ඔබට හිත කීයක් තියෙනවද? බලන්න කීයක් තියෙනවද කියලා Tamanට හිත. මේ එක හිත ශරීරයේ ස්ථාන 6ක පහළ වෙනවා. සමහරක් වෙලාවට මේ හිත ඇහැ හරහා පහළ වෙනවා. සමහරක් වෙලාවට මේ හිත කන හරහා පහළ වෙනවා. සමහරක් වෙලාවට මේ හිත නාසය හරහා පහළ වෙනවා. සමහරක් වෙලාවට මේ හිත දිව හරහා පහළ වෙනවා. සමහරක් වෙලාවට මේ හිත ශරීරය හරහා පහළ වෙනවා. සමහරක් වෙලාවට මේ හිත මනස හරහා, ඒ කියන්නේ හෘදය ඇසුරු කරගෙන පහළ වෙනවා. පින්වත්නි, අපි දැන් කියවනේ අර රූපය කියන එක හැදුනේ සුද්දාෂ්ටක වලින් කියලා. එතකොට 8යි තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ශරීරයේ තියෙන විශේෂ ස්ථාන 6ක්. චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය, જીවහා ප්‍රසාදය, කාය ප්‍රසාදය සහ වස්තු රූපය කියලා 6ක්. මතකයිනේ? චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද සහ වස්තු රූපය. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ තැන් 6 දකිනවා විශේෂ වෙනසක්. ඒ කියන්නේ මේ 6 අර 8 විතරක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. සුද්දාෂ්ටක 8 විතරක් නෙමෙයි. තව දෙකක් තියෙනවා. ඔපයක් වගේ ස්වභාවයක්. නැත්තම් ඔපයක් කියන්නේ පින්වත්නි හරියට නිකන් කණ්ණාඩියක් වගේ පිරිසිදු ඔපයක් වගේ එකක් තියෙනවා. එන්නේ ඔපය වගේ තියෙන අතිරේක රූපයට භාගතුන් වහන්සේ කීවා චක්කු ප්‍රසාද රූපය කියලා. ප්‍රසාදයක් තියෙනවා, ඔපයක් තියෙනවා. ඔපේට පාලියෙන් කියන්නේ ප්‍රසාදය කියලා. ප්‍රසාද. ඇහි තියෙන ප්‍රසාදය නිසා. ඇහි තමයි මේ ප්‍රසාදය පළවෙනි එක පිළිටලා තියෙන්නේ. ඇහි තියෙන ප්‍රසාදය නිසා මේකට කියවා චක්කුවේ තියෙන ප්‍රසාදය චක්කු ප්‍රසාද රූපය කියලා. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන 8යි චක්කු ප්‍රසාද රූපයයි 9යි. ඔයත් එක්කම තවත් එක රූපයක් තියෙනවා. ඒකට කියනවා ජීවිත රූපය කියලා. මෙයා තමයි මෙතන ඉන්න වැඩකාරයා. එයාගෙන මම පස්සේ දවසක කියලා දෙන්නම්. අතන 8යි, සුද්දාෂ්ටක 8යි, මේ දෙකයි දැන් කීයද? 10යි. මෙන්න මේකට කියනවා ඇහි පිහිටපු 10ක්. නැත්තම් ඇහි විශේෂයෙන්ම 10ක් පිහිටලා තියෙනවා චක්කු දසක කලාපය කියලා. 10ට පාලියෙන් කියන්නේ දසක. ඇහැට පාලියෙන් කියන්නේ චක්කු. ඇහි පිහිටපු 10 නිසා කිව්වා චක්කු දසක කලාපය කියලා. ඔය වගේම 10ක් තියෙනවා කනෙත්. ඒකට කියනවා සෝත දසක කලාපය. නහයේ තියෙන 10ට කියනවා ගාන දසක කලාපය. දිවේ තියෙන 10ට කියනවා જીවහා දසක කලාපය. කයේ තියෙන 10ට කියනවා කාය දසක කලාපය. වත්තු රූපය අතුරු කරගෙන තියෙන ඒවාට කියනවා. නැත්නම් හර්ධ රූපය අතුරු කරගෙන තියෙන ඒවාට කියනවා වත්තු දසක කලාපය කියලා. තේරෙනවද මගේ පින්වත්නි? ඇහි තියෙනවා 10ක්, විශේෂ 10ක්. කනේ තියෙනවා 10ක්. නාසයේ තියෙනවා 10ක්. දිවේ තියෙනවා 10ක්. මනසේ තියෙනවා 10ක්. يعني හර්ධ රූපේ තියෙනවා 10ක්. කයේ තියෙනවා 10ක්. හිත පහළ වෙන්නේ ඔන්න ඔය කියන ප්‍රසාද රූපේ විතරයි. ඔය කියන ප්‍රසාද රූපේ නැතුව සාමාන්‍ය නිකම් පට ව්‍යාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්දාෂ්ටකෙන් හැදිච්ච තැනක හිත පහළ වෙන්නේ නැහැ. හිතට පහළ වෙන්න නිසකවම තියෙන්න ඕනේ පින්වත්නි ප්‍රසාද රූපය කියන එක අනිවාර්යෙන් තිබිය යුතුමයි. එනිසායි ශරීරයේ තැන් 6ක විතරයි හිත පහළ වෙන්නේ. මොකද දසක කලාප තියෙන්නේ එච්චරයි. චක්කු දසක, සෝත දසක, ගාන දසක, જીවහා දසක, කාය දසක, වත්තු දසක. ඔය 6 හිත පහළ වෙනවා. පින්වත්නි මෙන්න මේ 6 හිත පහළ වෙන වැඩපිළිවෙල කෙනෙක් අවබෝධ කළොත් රූප සත්‍යයේ පුද්ගලයෙක් නැහැ කියලා දැක්කා වගේම විඥානියත් සත්‍යයක් පුද්ගලයෙක් නෑ මමත්වයෙන් ග්‍රහණය කරගන්නේ නැති තැනට හිතපත් කළොත් එයා පින්වත්නි විඥානීය සත්‍යයක් විදියට ග්‍රහණය කරන්නේ එයා විඥානීය තමන්ගේ කියලා හංගින්නේ නෑ. කියන්නේ විඥානීය සත්පුද්ගල භාවයෙන් දෘෂ්ටියෙන් අල්ල ගන්නෙම නෑ. අල්ල ගන්නෙම නැති නිසා එයා මේ ලෝකයට බය වෙන්නේ නෑ. ඇයි සත්‍යයක් පුද්ගලයෙක් නැත්නම් ක්‍රියාකාරීත්වයක් විතරයි නම් අපි මොනවද රකින්නේ? අපි මොනවද හොයන්නේ? අපි මොනවද බලන්නේ? මුකුත් නැහැ මගේ පින්වත්.
එනිසා ඔන්න ඔබට කරන්න ඕනි මාර්ගය. පින්වත්නි දැන් මේක කියන්න වෙලාව නෙමෙයි. හිත ගැන ඊළඟ දවසේ හරි ලස්සන කතන්දරයක් මේ හිතේ තියෙනවා. හිත ගැන සම්පූර්ණ විස්තරයක් තවත් සිත්නෙත් අසපු උතුම් ධර්ම සාකච්ඡාවකින් ඔබට සමීප කරන්න. අදට ඔබට ගොඩාක් බර කාරණා ටිකක් සරලව කියපු නිසා මං හිතන්නේ මතක තියාගන්න කරුණු දැන් රාශියක් තියෙනවා. ඔළුවට ගන්න කරුණු රාශියක් තියෙනවා. දැන් සමහරු හිතන් ඉන්න පින්වත්නි මේවා කියනකොට ඕවා අහලද සාරිපුත්තු ස්වාමීන් වහන්සේලා සෝවාන් වුණේ. ඔච්චර ගැඹුරු ඒවා කියන්න ඕනේද මුගලන් මහරහතන් වහන්සේට රහත් වෙන්න? ඔව් මගේ පින්වත්නි. උන්වහන්සේලා සසර ජීවිතේ මේවා පුරුදු කරපු නිසා උග්ගටිතඤ්ඤු විපචිතඤ්ඤු ආදී වශයෙන් සංසාර දුක්ගිනි නිව්වට අද කාලේ වැනි පුද්ගලයන් නැති නිසා නෙయ్య පුද්ගලයෝ විදිහට නිවන් දකින්න වෙන නිසා ඔබට මේවා අහන්න දරන්න ධාරණී කරගන්න කටපාඩම් කරගන්න මානසිකාර්ය කරන්න සියල්ල සිද්ධ වෙනවා. සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පටි විද්දා කියන මේ ක්‍රම පහේ විතරයි ඔබේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙන්නේ. මතක තියාගන්න. එනිසා මේක අමාරුයි කියලා අතාරින්න නැතුව මගේ පින්වත්නි මේක කොහොම හරි ජීවිතයට එකතු කරගන්න. හරිද? අමාරු ඇති. තේරෙන්නේ නැතුව ඇති. මොකද්දෝ මේක පාට අමුතු දේශනාවක් ඇහුණා කියලා හිතනවා ඇති. හැබැයි චුට්ට කොහෙන් හරි මේ දේවල් ගැන අහලා තියෙන නිසා විශේෂයෙන්ම සිත්නෙත් අසපෝ වගේ අතිශය ගම්බීර ධර්ම සාකච්ඡා ධර්ම දේශනා යන අවකාශයක් ඔබ ශ්‍රවණය කරන නිසා මේ අවස්ථාවේ ඔබ නිසකවම මේවා ගැන දන්නවා. ඔබට මේක ගලපා ගන්න බැරි කමක් තමයි තියෙන්නේ. නිසා අපි සූදානම් වෙන්නේ මේක ගලපන ආකාරය ඔබට කියලා දෙන්න. ඉතින් ඊළඟ සතියේ විශේෂයෙන්ම විඥාන ධාතුව ගැන විශේෂ ධර්ම දේශනාවක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. හිත කියන්නේ කොහොම එකක්ද? හිත පහළ වෙන්නේ කොයි ආකාරයකටද? චිත්ත වීති කියන්නේ මොනවද? කොහොමද චිත්ත වීතියක් මිනිස්යාව ක්‍රියාත්මක භාවයට පත් කරන්නේ? චිත්ත වීතියක් එක්ක ක්‍රියාත්මක භාවයට පත් වෙන මිනිස්යා ක්‍රියාකාරීත්වයක් විතරයි සත්වයක් පුද්ගලයෙක් නෑ කියන අවබෝධයට අපිට කොහොමද එන්න පුළුවන් කියන කාරණාව එතකොට ඔබට වැටහෙවි. හරි? එනිසා දැන් ඒකනේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ නිවනක් ඇත නිවන් දකින්නෙක් නැත. ඇයි? පින්ගන්නේ සත්වයක් පුද්ගලයෙක් මේ ලෝකේ නෑ. තියෙන්නේ නාම රූපවල ක්‍රියාකාරීත්වයක් විතරයි. නිවන් දකින්නවා කියලා කියන්නේ නාම රූපවල සිඳීම විතරයි. කියන්නේ නැවත භවයක හට ගන්නෙ නැතුව මේ භවයෙන් සිඳෙනවා. නිබ්බන්ති දීරා යතයන් පදීපෝ හරියට පහනක් නිවනවා. නාම රූප සිඳෙන්නේ නැතුව යනකට කියනවා භවගාමී ගමන කියලා. යම් තැනක නාම රූප සිඳුනනම් ඒකනේ සංසාරي කියන්නේ මොකටද? ඔබ හිතන්න එපා ආයෙ ගිහිල්ලා අපි උපදින එකට සංසාරي කියනවා කියලා. කන්දානංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බෝචින්නම් වත්තමානා සංසාරෝති පෞච්චති. මොකද්ද කියන්නේ? ස්කන්ධ ධාතු ආයතන නාම රූපවල නොසිඳී පැවැත්මයි සංසාරය කියලා කියන්නේ. සංසාරය කෙලවර කරනවා කියලා කියන්නේ මේ නොසිඳී පැවතීගෙන යන ස්කන්ධ ධාතු ආයතන වල සිඳීම ඇති කරපු තැනට කියනවා නිවන් දැක්ක කියලා. කර්මයක් ඇත කරන්නෙක් නැත. බලන්නකො බුද්ධ දේශනාව. විපාකයක් ඇත විඳින්නෙක් නැත. නිවනක් ඇත දකින්නෙක් නැත. කර්තෘකාරක නැත. ගැටියෙම කියනවා. කර්තෘ කෙනෙක් පණවන්න බෑ. කර්තෘකාරකව කතා කරන්න බෑ. මම කෑවා මම ගියා මම යනවා කියලා ඔබට හිතෙන්නම සත්පුද්ගල භාවය ආරෝපිත නිසා. එනිසා පින්වත්නි බුදු සාසනයේ පරමාර්ථය බලන්න මේ උද්දේශ විභංග සූත්‍රයේ ගැඹුර කොච්චරක්ද කියලා මගේ පින්වත්නි. විඥානීය තමයයි නොහඟින්න ලේසියෙන් වෙයි. يعني හිත කියන එක නිවැරදිව අවබෝධ කරගන්නේ නැතුව විඥානීය කියන්නේ මම නෙමෙයි කියලා අපි කොහොමද හිතන්නේ? අපිට හිතන්නවත් බෑ. ඒ හිතන්නවත් බැරි කම නිසා තමයි මේක හිතන වැඩපිළිවෙල ඔබට මේ ක්‍රමානුකූලව දිගාරින්න උත්සාහ කරන්නේ. එනිසා තවත් සිත්නිත් අසපුව උතුම් ධර්ම දේශනාවකින් විඥාන ධාතුව පිළිබඳව නැත්නම් නාම පිළිබඳව ඔබට හඳුන්වා දීමේ බලාපොරොත්තුවෙන් අද ධර්ම දේශනාව අවසන් කරනවා. ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම මේ උතුම් ධර්ම දේශනාවෙන් ලද්දා වූ ධර්ම ඥානය ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලද්දා වූ කුසලය උතුම් මාර්ගඵලයන් අවබෝධ කරගෙන සංසාර දුක්ගිනි නිවා ගැනීම පිණිසම හේතුපකාර වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සංසාරිකව ළඟ ඉඳන් මිය පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාතියන්ටත් සියලුම රණවිරුවන්ටත් රටදය සමය වෙනුවෙන් දිවිපිදු සියලුම වීරයන්ටත් සංසාරික දුක්ගිනි නිවා ගන්න අවශ්‍ය කරන පාරමිතාවක් වේවා. සංසාරික ජීවිතය සුවපත් වේවා. උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න.
ඒ වගේම විහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන මෙත් බෝසත් දිව්‍ය රාජානන් වහන්සේ ප්‍රමුඛ සියලුම අල්පේ ශාක්‍ය මහේශ ශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින්පෙත් අනුමෝදන් කරගනිත්වා දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් දිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ධර්ම දේශනාව ශ්‍රවණය කළපු සියලු දෙනාටමත් දායකත්වයේ දක්වපු සියලු දෙනාටමත් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ගුණ පිළිවෙත් පුරාගෙන උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ උතුම් කුසලයෝ සුඛ පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. සාදු සාදු සාදු.